අයිබෝවන් අපේ හතරේ පන්තියේ දුවල පුතාලට පුතේ අපි අද පටන් ගන්න යන්නේ දෙවෙනි සතියේ පාඩම් ආවට අයිති පරිසරයේ පාඩම. දැන් මේ වෙනකොට මම හිතන්නේ ඔයාලට දෙවෙනි සතියේ පරිසරයේ පාඩම් පත්‍රය අරගෙන ඇති මේ වෙනකොට ලෑස්තිව ඇති. අපි බලමු මොකක්ද තියෙන පාඩමේ මාතෘකාව පුතේ. පුතේ අද අපිට තියෙන්නේ හතර අපහා පරිසරය සතිය 2 අපේ ආහාර දෙවෙනි පාඩම. හතර අපහා පරිසරය සතිය 2 අපේ ආහාර දෙවෙනි පාඩම. අපි ගිය සතියේ කෙරුවා පළවෙනි කොටස. අද පුතේ තියෙන්නේ ඒකෙම දෙවෙනි කොටස. දැන් ඔයාලා හැම කෙනෙක්ම මේ පාඩම් පත්‍රය අරගෙන පහසු විදිහට වාඩි වෙලා පැන්සල් පෑන් ඒ ටික අරගෙන මකන කැලි අරගෙන මාත් එක්කම මේ පාඩම කතා කරන ගමන් ලියන්න සූදානම් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ අපි පාසලේ ආකාරයටම තමයි පාසලෙත් කරන්නේ අපි පාඩම කරන ගමන් කතා කරන ගමන් අවශ්‍ය දේවල් ලියාගන්න එකනේ. දැනුත් පුතේ අපි ඒකමයි කරන්නේ. එකම වෙනස තමයි පාසලේදී අපි මූණට මූණ සජීවීව හම්බ වෙනවා. දැන් මෙතනදී හම්බෙන්නේ වීඩියෝ එකකින්. ඒ කොහොම වුණත් කමන්නේ අපිට කරන්න තියෙන්නේ එකම දේ. හරි පුතේ අපි පටන් ගමු දැන් පාඩම් පත්‍රය. අපි දැන් මේකේ තියෙන ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කියවා ගන්න ඉස්සරහට යමු. ඒ යන ගම අපි පාඩමත් කරගෙන තීරේවටත් තොරතුරු උත්තර ලියාගෙන යමු. පළවෙනි එක තියෙන පුතේ මේකේ යමෙකුට ආහාර පිළිගැන්වීමේදී අනුගමනය කළ යුතු දේවල්. යමෙකුට ආහාර පිළිගැන්වීමේදී අනුගමනය කළ යුතු දේවල්. අපි සාමාන්‍යයෙන් පුතේ ඉස්සර කාලේ ඉඳලා මේ අපේ සිංහල මිනිස්සු මේ ආගන්තුක සත්කාරයට ගොඩක් කැමති જાතියක්. අපේ ගෙවල් වල පුතේ අපි කවුරු හරි ආවහම මොනවා හරි කෑමට බීමට දෙයක් නොදී එයාව ආපහු යවන්නේ නැහැ. අපි ආපු ගමන් අහන්නේ මොන හරි දෙයක් කමුද? මොන හරි දෙයක් බොමුද? තේ එකක් බොමුද? බත් ටිකක් කාලා යමුද? ඔන්න ඔයගේ වචන හොඳ දේවල් අපේ තියෙනවා. ඉතින් පුතේ මේ ආහාර පාඩම අපේ මේ මිනිස්සුන්ට අපිට ගොඩාක් වැදගත් පාඩමක්. මේ ආහාරය පිළිගන්නකොට කරන චාරිත්‍ර එහෙම අපිට ගොඩක් වැදගත්. ඉතින් පුතේ අපි ආහාර මේ පිළිගන්නවනකොට ඒක ඒ ආහාර ලබන කෙනා ඉන්නවනේ. එයාට ඊටමත් ප්‍රියමනාප විදිහට මේ වැඩේ කරන්නත් ඕනේ. අපි ඉස්සෙල්ලා මේක අපෙන් කරුණු දෙකක් අහනවනේ. අපි මේ දෙක මුලින් ලියලා යමු දැන්. හරි. අපි දැන් ලියමු එකින් එක. පළවෙනි මේක තරු දෙකක් තියෙන්නේ. පළවෙනි තරුවට අපි ලියමු මොකද්ද? ආහාර පිළිගන්නන පුතේ ප්‍රධානම දේ තමයි පිරිසිදුකම. ඒක නැත්තම් මොන ආහාර තිබ්බත් වැඩක් නැහැ. කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ පිරිසුදු නැත්තම්. එහෙනම් අපි ආහාර කෙනෙකුට පිළිගන්නකොට ඒ පිළිගන්නන බඳුන් ඊටාම පිරිසිදුව තියෙන්න ඕනේ. එහෙනම් අපි ලියමු එක පිළිගන්නන බඳුන් හොඳින් පිරිසිදු කිරීම. පළවෙනි තරුව. පිළිගන්නන බඳුන් හොඳින් පිරිසිදු කිරීම. දැන් පුතේ මාත් එක්කම ඔයාලත් මේවා ලියා ගන්න. එතකොට අපිට ඒක ලේසි. අපි දෙවෙනි කාරණේත් ලියමු. පිළිගන්වන ආහාරය අනුව ආහාරය එහෙම නැත්නම් පානය අනුව මොකක්ද තියෙනවනේ? අත්පිස්නා තැබීම. හරි පුතේ අපිට දැන් දෙකයි මේක ලියන්න තියෙන්නේ. අපිට ඉතින් මේක දෙකට වැඩිය ගොඩක් මේකේ කතා කරන්න දේවල් තියෙනවා. අපි බලමුකෝ මේක පළවෙනි එක කතා කරන්නේ මොකද්ද කියලා. පිළිගන්වන බඳුන් හොඳින් පිරිසිදු කිරීම.
ඒ කියන්නේ පුතේ මොකද්ද අපි කෙනෙකුට ගෙදරට ආවහම ගෙදරට ආවහම හරි ඕනම තැනකදී ආහාරයක් පිළිගන්නනකොට මං කියවනේ මුලින් පිරිසිදුතාවය තමයි පළවෙනි දේ. එහෙනම් අපි මුලින්ම අපි ආහාරයක් පිළිගන්න බඳුන් තියෙනවනේ. එක්ක පිඟානක් වෙන්න පුළුවන්, වීදුරුවක් වෙන්න පුළුවන්, පීරිසිකෝපයක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඒවා ඉතාමත්ම පිරිසිදුව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආහාර ලබන කෙනාට පිළිකුලක් නොදෙන ආකාරයට ඉතාමත් පිරිසිදුව ඒ බඳුන් තියෙන්න ඕනේ. දෙවෙනි එක තියෙන්නේ මොකද්ද? පිළිගන්වන ආහාරය එහෙම නැත්නම් පානය අණුව මොකක්ද තියෙන්න ඕනේ? අත්පිස්නා තියන්න ඕනේ. අත්පිස්නා කියන්නේ අපි අත පිහින රෙදි කෑල්ලක් වගේ දෙයක් තියෙනවනේ. දැන් ඔය පේපර් සර්විස් කියලා අපි කියන්නේ එහෙම දේවල් පාවිච්චි කරනවා. ඒකක් තියෙනකොට ඒක තියන්නේ සාමාන්‍යයෙන් ඒ පිළිගන්වන ආහාරය. දැන් අපි තේ එකක් එහෙම වගේ බොනවා නම් ඉතින් සාමාන්‍යයෙන් එහෙම අත්පිස්නාවක් තියන්නේ නැහැ. නමුත් කෑමක් අපි ගන්නවා නම් ඒ සමහර ආහාරවල අපි අත්පිස්නාවක් තියෙනවා. ඇඟේ තැවරෙනවා වගේ දෙයක් නම් අතේ තැවරෙනවා වගේ දෙයක් නම් අත්පිස්නාවක් තියෙනවා. ඒක අපි ඒ කල්පනා කරන්න ඕනේ මේ කෑම වේලට නැත්තම් මේ පානය පිළිගන්නකොට අත්පිස්නාවක් තිබීම සුදුසුද නැද්ද? සුදුසු නම් අපි අත්පිස්නාවක් තියන්න ඕනේ. හැබැයි පුතේ අත්පිස්නාවක් තියෙනකොට ඒක තියෙනකොට නිකාම්ම අර අවුස්සල වගේ තියෙන්නේ. ඒකත් අපි නිර්මාණශීලීව අපි දැකලා තියෙනවා. ඔය සමහර හෝටල් වලට ගියාම සමහර ගෙවල් වලට ගියාම මගුල් ගෙවල් ගියාම ඒ අත්පිස්නාවත් අර ඊටමත් අපිට මේ සිත් ගන්න ආකාරයට නමලා තියෙනවා. එක එක හැඩ වෙන විදිහට. අපිට ඒකත් හොඳ නිර්මාණශීලී දෙයක්. අනික එහෙම දෙයක් කෙරුවාම ඒ ආහාරය ලබන කෙනා ඒකිනුත් යම්කිසි සතුටක් ලබනවා. එතන තියෙන ප්‍රියමනාප ගතිය අනුව. එතකොට පුතේ මේ වගේ දේවල් අපිට තමයි මොනවද? ආහාරයක් පිළිගැන්වීමේදී අනුගමනය කළ යුතු දේවල්. ආයි පුතේ තව ගොඩක් දේවල් තියෙනවා. අපේ සිංහල මිනිස්සු ඉස්සර කාලේ ඉඳලම ගෙදෙට්ට කවුරු හරි ආවහම කෑමකට ආරාධනා කරන්න කලින් වතුර වීදුරුවක් අල්ලනවා. ඒක තමයි එක ක්‍රමයක්. ඇයි වතුර වීදුරුවක් අල්ලන්න හේතුව මොකද්ද? ඒක තමයි පුතේ අපේ සාමාන්‍ය මේ මිනිස්සු ඉස්සර කාලේ ගෙදර ආවම මොකද්ද මුලින්ම අහන්නේ? විටක් එම කාලෙම දානවනේ. දැන් නම් ගොඩක් කට්ටිය කන්නේ බුලත් විටක් කම දානවා. විතර බුලත් විටක් කන ගමන් තමයි කතා කරන්නේ. කතා කරලා කෑමට ආරාධනා කරන්න බෑනේ විට කකා ඉන්නේ නැද්දි? ඒ නිසා අපේ මුව සෝදා ගන්න තමයි වතුර වීදුරුවක් අල්ලන්නේ. ඉතින් ඒ පුරුද්දට තමයි අපි දැන් සාමාන්‍ය සම්ප්‍රදායක් විදිහට ওই වතුර වීදුරුවක් කෑමට කලින් අල්ලන්නේ. ඒ කට සෝදා ගන්න. නමුත් දැන් ඔය ගොඩක් කට්ටිය වැඩි කරන්නේ. නමුත් ඒක තමයි අපේ ඒ පැරණි සිරිත. හරි පුතේ. ඒ වගේ ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනවා මේ කෑමකට ආරාධනා කරනකොට කෑමක් පිළිගන්නකොට ගොඩක් දේවල් තියෙනවා. ඒකෙන් මේ අපි දැන් දෙකක් ලිව්වා. හරි. අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ උණුසුම් පානයක් පිළිගැන්වීමට සුදුසු වන්නේ කුමක්ද? මොනවද පුතේ මේ උණුසුම් පාන කියන්නේ? සමහර බීම වර්ග තියෙනවා අපිට ඒකේ නියම රසය දැනෙන්නේ, නියම වින්දනය ලැබෙන්නේ ඒක රස්නේ පිටින් බිව්වහම. මොනවද අපි දැන් තේ එකක් වගේ බොනකොට ඒක රස්නේ තියෙන්න ඕනේ. සීතල වෙලාවට අපිට තේ එකක් බොන්න බෑ. ඊට පස්සේ ආයෙ දැන් සමහරලාට ඔය කෝපි එකක් වගේ බොනකොට ඒක රස්නේ තියෙන්න ඕනේ, උණුසුම තියෙන්න ඕනේ. ඒක සීතල වුණාම බොන්න බෑ. සමහර කිරි වර්ග කිරි වීදුරුවක් හැම දෙනකොට ඒක රස්නේ ගතියක් තියෙන්න ඕනේ. සීතල වුණාම සමහරලාට බොන්න බෑ. සමහරලාට සීතල වෙලා බිව්වම ඒකේ විවිධ රෝග හැදෙන්නත් පුළුවන්. ඒ නිසා පුතේ මේ උණුසුම් පානයක් පිළිගන්නනකොට සුදුසු වන්නේ කුමක්ද? හරි. එතකොට පුතේ ඒකට සුදුසු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මේකට කියනවා මේ පීරිසිකෝපයක් කියලා. ඇයි මේ පීරිසිකෝපයක් අපි මේ උණුසුම් පානයක් පිළිගන්නවට ගන්න? පුතේ මේ පීරිසිකෝපයක් ගන්න හේතුව තමයි උණුසුම් පානයක් අපි මේකට දානකොට මේ වාජනයත් රත් වෙනවා. මේ වීදුරුව මේ පීරිසිකෝපේ රත් වෙනවා. රත් වුණාම අපිට මේක මෙතනින් අල්ලන්න බෑ. ඒ රස්නේ නිසා මේක වැටෙන්න පවා පුළුවන්. අනික බොණ්ඩත් හරිම අමාරුයි. ඒ නිසා පුතේ අපි උණුසුම් පානයක්, ඒ කියන්නේ තේ කෝපි වගේ දෙයක් පිළිගන්නකොට මෙන්න මේ වගේ දෙයක්. මොකද මේ පීරිසිකෝපයක් පාවිච්චි කරනවා. ඉතින් මෙහිම දේවල් අපි පුරුදු වෙන්න ඕන. අපිට රස්නේ දෙයක් අපිට සාමාන්‍ය වීදුරුවක බොන්න බෑ. ඒක බිමට වැටෙන්න පුළුවන්, බොන්න අමාරුයි. ඒ නිසා පුතේ අනිවාර්යයෙන් මේ පීරිසිකෝපයක් අපි පාවිච්චි කරනවා. මතක තියාගන්න මේක පාවිච්චි කරනකොට මේකෙත් තියෙනවා එක එක සිරිත්. තියෙනවා. ඒකේ පුතේ සමහර අය මේක රස්නේ වැඩිකමට මේ කෝප්පේ තියෙන තේක පීරිසියට දාලා කටින් මෙහෙම කරලා පිබිනවා නිවන්න. ඒක වැරදි සිරිතක්. ඒක නරක පුරුද්දක්. එහෙම එකක් නැහැ.
අපි මේක උණුසුම්ම දෙන්නේ උණුසුම්ම බොන්න ඕන හින්දා. ඒකේ නියම රසය දැනෙන්නේ උණුසුම්ම බිව්වොත්. ඉතින් ඒ වගේ දේවල් අපි එහෙම දාන්න කරනවා නම් අපි ඒව නවත්තනවා. ඒක නරක සිරිතක්. ඊට පස්සේ පුතේ අනික තමයි අපි මේ පීරිසි කෝප්පයක මොන හරි දෙයක් දෙනකොට මම මේ මෙහෙම තියාගෙන මේක අතින් දෙන්නේ නැහැ. මේක බන්දේසික තියලා තමයි දෙන්නේ. බන්දේසික තියලා දෙනකොට අපේ ගොඩක් කඩේ පුතේ හුරු අපේ දකුණු අතනේ. දකුණු අත. අපි දකුණු අතෙන් තමයි මේ කෝප්පේ අඬුව අල්ලගන්නේ. මේ කෝප්පේ අඬුව අල්ලගන්නේ දකුණු අතින්. එතකොට අපි මේ ලබන පුද්ගලයාගේ දකුණු අත පැත්තට මෙන්න මේ අඬුව හරවලා දෙන්න ඕනේ. දැන් මේක තියෙන්නේ මේ අඬුව තියෙන්නේ ලබන පුද්ගලයාගේ දකුණු අත පැත්තට. එතකොට මේක එයාට හරිම ගන්න ලේසි. එයාට පානය කරන්නත් ලේසි. අපි මේ සුළු දේ පවා මොකද කරන්න ඕනේ? සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා පුතේ පීරිසි කෝප් එක අපි පිළිගන්නවනේ. අපේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ ඔකේ? ප්‍රශ්නේ තියෙන්නේ උණුසුම් පානයක් පිළිගැන්වීමට සුදුසු වන්නේ කුමක්ද? මොකද්ද සුදුසු වන්නේ? අඬුව සහිත පීරිසි කෝප්පයක්. අපි ලියමු ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ අඬුව සහිත පීරිසි කෝප්පයක්. කෝප්පයක්. හරි පුතේ. එතකොට අපි අඬුව සහිත පීරිසි කෝප්පයක් පිළිගන්න ඕන ආකාරයට අපි පොඩ්ඩක් ඉගෙන ගත්තා. අපි ඒවා දේවල් ඉගෙනගෙන විතරක් බෑ. ඒක අපි පිළිපදින්නත් ඕනේ. කාට හරි ඒක අනුගමනය කරන්න ඒවා අපි කියලා දෙන්න ඕනේ. හරි පුතේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා මේක අපි දැන් බෝඩ් එකේ පොඩ්ඩක් මකලිමු මේකේ. ඉඩමදි නිසා. මේක පුතේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සිසිල් පානයක් පිළිගැන්වීමට සුදුසු වන්නේ කුමක්ද? සිසිල් පානයක් කියනකොට මේක අපි බීමක් නේද? අපි දැන් සිසිල් බීම දෙනවනේ. පළතුරු බීමක් වෙන්න පුළුවන්. අපි අර කලින් ඉගෙන ගත්ත ඔය පිපිඤ්ඤා තුනේ පන්ති කරලා පිපිඤ්ඤා ජූස් එකක් වගේ පිපිඤ්ඤා වලින් හදපු බීමක්, වෙරළු බීමක්, දිවුල් බීමක්, දොඩම් බීමක් වගේ දෙයක්. ඒ වගේ දෙයක් අපි පිළිගන්නනකොට අර පීරිසි කෝප්පේ සුදුසු වෙන්නේ නැහැ. එක හේතුවක් තමයි අපි පුතේ උණුසුම් පානයක් වගේ දෙයක් දෙනකොට සාමාන්‍යයෙන් ප්‍රමාණය අඩුවෙන් දෙන්නේ. නමුත් සිසිල් බීමක් කියනකොට අපිට ඒක ගොඩක් රසවත් දෙයක්. ඒක අපි වැඩි ප්‍රමාණයක් පානය කරනවා. එතකොට අපිට ඒකට සුදුසු වෙන්නේ මොන වගේ භාජනයක්ද? ඒකට සුදුසු වෙන්නේ මොන වගේ භාජනයක්ද? අපි ඉස්සෙල්ලා මුලින් උත්තරේ ලියලා මේකට. අපි උත්තරේ ලියන එකට මොකක්ද ඒකට සුදුසු වෙන්නේ? වීදුරුවක්. වීදුරුවක්. හරි. අපි දැන් බලමු මොකද්ද මේ වීදුරුව කියන්නේ කියලා. හරි. දැන් පුතේ මේක මේ වීදුරුව කියන්නේ මෙන්න මේ වගේ වීදුරුවක්. මේ තියෙන්නේ. අපි මේක දැන් මේකේ මෝස්තර තියෙන මේ මල් සහිත දාලා එක එක හැඩේ තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය වීදුරුවක් තමයි අපිට සිසිල් බීමක් පිළිගන්නන්න සුදුසු වෙන්නේ. පැහැදිලිද? දැන් මේකට අණුවක් අවශ්‍ය නැහැ. ඇයි හේතුව? මේකට අණුවක් ඕනේ මේ සීතලනේ මේකේ තියෙන්නේ. අල්ලගන්න එච්චර අමාරුවක් නෑ. අල්ලගත්තත් අතට අපහසුවක් දැනෙන්නේ නෑ. ඒ නිසා අපි සාමාන්‍ය සිසිල් බීම වගේ දෙයක් පිළිගන්නනේ මෙන්න මේ හැඩේ වීදුරුවක. මෙන්න මේ හැඩේ වීදුරුවක. ඒතර පුතේ අපිට මේකේ තව දෙයක් තමයි මේ වීදුරුවට මේ සිසිල් බීම දැම්මහම ලස්සනට මේක පේනවා. අපි දැන් සිසිල් බීම වල සමහර එක එක වර්ණ තියෙනවනේ. දිවුල් වල එක වර්ණයක්. දොඩම් වල එක වර්ණයක්. ඊට පස්සේ අපි හදපු මොනවා හරි බීමක් තියෙනවනේ එක එක වර්ණ තියෙනවනේ. එතකොට මේ වර්ණයත් මේක ඊටාම ලස්සනට පේනවා මේ වීදුරුවට දැම්මහම. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් සිසිල් බීම වගේ දෙයක් පිළිගන්නකොට මේ වගේ වීදුරුවක් පාවිච්චි කරන්නේ. හැබැයි පුතේ මෙහෙමයි අර වතුර බොන වීදුරුව මීට වඩා පොඩ්ඩක් වෙනස්. දැන් මේ තියෙන්නේ මේක වතුර බොන වීදුරුවක්. මම මේ දෙවෙනියට ගත්තේ වතුර බොන වීදුරුවක්. වතුර බොන වීදුරුවක් ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. දැන් මේක එක හැඩයක වීදුරුවක්. මේ තියෙන්නේ සිසිල් බීම පිළිගන්න වීදුරුවක්. මේක වතුර වීදුරුවක්. එතකොට පුතේ මේ බලන්න මේ එක ළඟ තිබ්බහම වතුර වීදුරුව තරමක් විශාලයි. අපි ඒකත් පටලවා ගන්න හොඳ නැහැ. ඉතින් සමහරවිට අපි මේ දෙකෙන් එච්චරව හිතන්න තු පිළිගන්නවා. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ වතුර වීදුරුව කියන්නේ මොකද්ද?
සිසිල් බීම පිළිගන්න වීදුරුව කියන්නේ මොකද්ද? පීරිසිකෝප්ප කියන්නේ මොකද්ද කියලා අපි වෙනස දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි දැන් මේ ටික තියමු. තියලා ඉවරලා අපි ඊළඟ ප්‍රශ්නෙට සූදානම් වෙමු. හරි. දැන් අපි මේ බෝඩ් එක පුතේ මකලෙමු. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ? ආහාර කල්තබාගත හැකි ආකාර 7ක් දක්වන්න. ආහාර කල්තබාගත හැකි ආකාර 7ක්. අපි මුලින් උත්තර ටික ලියලෙමු. කරුව දීලා තියෙනවානේ. පළවෙනි ලියන්න වියලීම. අපි දෙවෙනි එක ලියමු වැලියට දැමීම. වැලියට දැමීම. අපි තව එකක් ලියමු දුම් ගැසීම. අපි තව එකක් ලියමු ටින් කිරීම හෝ පැකට් කිරීම. එහෙම නැත්නම් පැකට් කිරීම. අපි තව එකක් ලියමු ශීතකරණයේ දැමීම. ශීතකරණයේ දැමීම. අපි ඊළඟ එකක් ලියමු මී පැණිවල බහා තැබීම. මී පැණිවල බහා තැබීම. අපි තව එකක් ලියමු ලුණු දැමීම. හරි පුතේ. දැන් මම හිතන්නේ ඔයාලත් මේ ටික මාත් එක්ක ලියන්න ඇති. සමහරවිට ඔයාලා මේ ඉස්කෝලේ ගන්නලත් ඇති. අපි කමක් නැහැ කතා කරමු. අපි දැන් පුතේ මේ දේවල් එකින් එක කතා කරමු මේක. මොනවද මේ තියෙන්නේ? ආහාර කල්තබාගත හැකි ආකාර. පළවෙනි එක තියෙන පුතේ වියලීම. ඔන්න අපි මේ ගොඩාක් අපේ තියෙන පහසු ක්‍රමයක් තමයි නැත්නම් ජනප්‍රිය ක්‍රමයක් තමයි වියලීම. වේලලා ආහාර කල් තියා ගන්නවා. මොනවද මේ වේලලා කල් තියා ගන්න පුළුවන් ආහාර? අපි පුතේ විවිධ දේවල් දැන් අපි ගත්තොත් මාළු. මාළු වගේ දේවල් අපි වේලලා කල් තියා ගන්නවා. මාළු වගේ දේවල් වේලලා කල් තියා ගන්නවා. දැන් අපි කරවල කියලා කියන්නේ. ඒ මාළු වේලපුවට තමයි. මාළු අපිට එච්චර කල් තියා ගන්න බෑ. හැබැයි කරවල සෑහෙන කාලයක් අපිට කල් තියලා පාවිච්චි කරන්න පුළුවන් මාළු. ඊට පස්සේ සමහර පුතේ අපේ අම්මලා ඔය ඉස්සර දැන් නම් වැඩි ඔක් කරන්නේ නැහැ. ඔය ගෙදර බත් උයලා ඉතුරු වුණාම ඉතුරු බත් ටික අවුවේ දාලා වේලනවා. වේලලා ඔය හවස තේ බොන වෙලාවට ඒ වේලපු හාල් ටික කොටලා පිටි වගේ කරලා ඒකේ රසවත් අග්ගල හදලා කනවා. ආයෙත් සමහරලාට ඔය ඉන්දියාප වගේ දේවල් පවා ඉතුරුනොත් එහෙම ඒක වේලනවා. ඉන්දියාප එහෙම තියා වේලලා ඒකට ඔය පැණි වගේ දෙයක් දාලා රසවත් ආහාරයක් හදලා එහෙම කැමරට ගන්න වෙලාවල් තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට පුතේ ඔය කොස් මදුළු ඒවා හොඳට තීරු කපලා වේලනවා. ඒතර ගොඩක් කාලයක් ඒක තියාගන්න පුළුවන්. ඒ වගේ පුතේ අපිට විවිධ ආහාර වර්ග මේ වේලීම මගින් කල් තියාගන්න පුළුවන්. ඊළඟට මොකක්ද තියෙන්නේ? වැලියට දැමීම. මොනවද පුතේ මේ වැලියට දැමීම මගින් කල් තියාගන්නේ? ඉස්සර අපේ ගොඩක් මේ සිංහලයෝ මෙන්න මේ වියලීම වැලියට දැමීම වගේ දේවල් පාවිච්චි කරුවා ආහාර කල් තියාගන්න. දැන් පුතේ වැලියට දැමීමෙන් කල් තියාගන්නේ දෙහි. දෙහි ඉස්සර අය වැඩිපුර ගෙදර ප්‍රමාණයක් තියෙනවනේ නරක වෙන හින්දා ඒ දෙහි ගිඩි කීපයක් පස් චුට්ටක් හාරලා වැලි ටික හාරලා පස් ටිකකින් හාරලා පොඩි වලක් හදලා ඒක දාලා වහලා තිබ්බාම කාලයක් තියාගන්න පුළුවන්. ආයේ කොස්සැට. කොස්සැට පුතේ ඉස්සර මේ ගෙවල් වල කුස්සිය පැත්තේ මුල්ලේ වැලි ගොඩක් ගහලා තියෙනවා. පොඩි වැලි ගොඩක්. ඒ වැලි ගොඩ ASCII ගහලා තියෙනවා කොස්සැට. කොස්සැට ඉතින් කොස් හැදෙන කාලෙට ඒ කොස් ගොඩ ඇට ගොඩක් අපිට ලැබෙනවා. ඉතින් අපි නැති කාලයක් එනකොට
අර අතිරික්තයක් වැඩි ප්‍රමාණයක් තිබිච්ච කාලේ ඒ කොස්සරට එක වැලි අස්සේ ගහලා තියලා නැති කාලේ පාවිච්චි කරනවා. ඒකෙන් ගොඩක් කාලයක් කොස්සරට අපි වල වැලි කොස්සරට එහෙම කියලා කියනවා. ඊළඟට පුතේ දුම් ගැසීම. ඔය දුම් ගැසීම නම් අපි ගොඩක් ඔය පාවිච්චි කරුවේ ඉස්සර කුස්සිවල තියෙන පුතේ මේ දුම කියලා එකක්. දුම කියලා කියන්නේ මේ ලිප තියෙනවනේ අපේ. ඉස්සර අපේ තිබේ දරලිප්නේ. දරලිප උඩින් ගහනවා පොඩි මැස්සක්. මැස්සක් ගහලා ලී හතරක් වගේ හිටවලා ඒක උඩ තමයි හට්ටි මුට්ටි බලන් වගේ දේවල් තියෙන්නේ. ඒකට තමයි දුම කියලා කියන්නේ. මේ දුමේ පුතේ ඒ වගේ දේවල් විතරක් නෙමෙයි සමහර කෑම වර්ග එහෙමත් තියෙනවා. කරවල වගේ දේවල්. ඊට පස්සේ සමහර මස් වගේ දේවල් ඉස්සර කාලේ තියලා තියෙනවා. දුම් ගහන්න. ඒ දුම වදිනකොට ඒකට ඔය එක එක සත්තුන්ගෙන් වෙන හානි නරක වගේ දේවල් අඩු වෙනවා. ඒ නිසාත් ආහාර කල් තියාගන්න පුළුවන්. ඔය දුම් ගැසීම වගේ. මොකක්ද ඊළඟ එක තියෙන්නේ? ටින් කිරීම. ටින් කිරීම කියලා කියන්නේ මොකද්ද පුතේ? ඒකත් ආහාර කල් තියාගන්න. හැබැයි පුතේ මේක නවීන ක්‍රමයක්. අපි මේ කලින් කතා කරපු තුනම මේ සාම්ප්‍රදායික ක්‍රම, පැරණි ක්‍රම. පැරණි ක්‍රම වුණා තාම පාවිච්චි කරනවා. නමුත් අර ඉස්සර කාලේ ඉඳලා පැවිදිච්ච ක්‍රම. මේ ටින් කිරීම එහෙම නැත්නම් පැකට් කිරීම කියන එක නවීන ක්‍රමයක්. ඒක නවීන ක්‍රමයක්. අපි ටින් කරන්නේ මොන වගේ දේවල්ද? දැන් අපි මාළු, අපි සැමන් කියලා එක ටින් මාළු කියලා කන්නේ. ඒවා ටින් කරනවානේ. සමහර කිරි ටින් කරනවා. කිරි. අපි ඒවා බොනවා කිරි ටින් බොනවානේ. ඊට පස්සේ පුතේ පැකට් කිරීමට පැකට් නම් පුතේ අපි සෑහෙන්න පාවිච්චි කරනවා. දැන් අපි ඔය බඩු ගන්න යනවනේ සුපිරි වෙළඳසැල් වලට තියෙන තරමක් තියෙන පැකට්. මිරිස් ගත්තාම 3 5 කහ දැන් හාල් ඊට පස්සේ ඔය වගේ නොයෙක් ಜಾති බිස්කට් ඔය හැමදේම තියෙන්නේ පැකට් කරලා. එහෙනම් පැකට් කිරීම තමයි අද කාලේ මේ ජනප්‍රියම නැත්නම් වැඩිම ප්‍රමාණයක් පාවිච්චි වෙන ආහාර කල්තබා ගැනීමේ ක්‍රම. අපි දැන් මේ පැකට් කිරීම නිසාම තව හානියකුත් වෙලා තියෙනවා. මොකද්ද? පරිසර දූෂණය. ඇයි මේ පැකට් ගේනවා පොලිතීන් ගොඩක්. දැන් අපේ කුස්සිය එකතු වෙන කුණු ගොඩ වැඩි අද කාලේ මේ පැකට් කිරීම නිසා. නමුත් අපි ඉතින් පාවිච්චි කරනවා ඒක ආහාර කල්තබා ගැනීමේ පහසු ක්‍රමයක් නිසා. හරි. ඊළඟ මොකක්ද තියෙන්නේ? ශීතකරණයේ දැමීම. මොනවද ශීතකරණේ දාලා අපි කල් තියා ගන්න ආහාර? යෝගට් වගේ දේවල්, එළවලුත් දානවා. මස් මාළු වගේ දේවල්, අයිස්ක්‍රීම් වගේ දේවල් අපි ශීතකරණයේ දාලා කාලයක් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මී පැණි වල බහා තැබීම. මේකත් පුතේ මේ සාම්ප්‍රදායික ක්‍රමයක්. හැබැයි මේ ක්‍රමය පාවිච්චි කිරීමේ අපි නෙමෙයි වැඩි ජනතාව. අපේ ලංකාවේ ඉන්න ආදිවාසී ජනතාව. එයාලා තමයි මේ මී පැණි වල බහා තැබෙන්නේ. එයාලා දඩමස් දැන් එයාලා දඩයන් කරන්න දක්ෂයිනේ. එයාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය දඩයන්. මේ දඩයන් කරන කාලෙට ඒ හම්බෙන මස් නරක් වෙනවා. නමුත් ඒවා එයාලා එක එක ක්‍රම කරලා වේල්ලා හෝ ඒ වගේ දේවල් කරලා මී පැණි තියනවා. දැන් වැඩි ජනතාව අතර මී පැණි. එයාලා මී කඩනවා. එතකොට මේ මී පැණි වාජනයකට දාලා මස් ටික තියාගත්තාම කාලයක් තියාගන්න පුළුවන් දඩමස්. ඊට පස්සේ ලුණු දැමීම. ලුණු කියන එක අපි දන්නවනේ මොහොතේ ලබා ගන්න දෙයක්. ඉතින් මේ ලුණු දැමීම මගින් අපි ලුණු දෙහි දානවා කියලා කියන්නේ. ඒක හොඳ රසවත් දෙයක් ඔය ලුණු දෙහි කියලා කියන්නේ. ලුණු දැමීම මගින් ආහාර කල් තියාගන්න දෙහි වගේ දේවල් කල් තියාගන්න පුළුවන්. ආයෙ පුතේ අපි මේ මාළු ලුණු දාලා කල් තියාගන්න ක්‍රමයකුත් තියෙනවා. අපි ඒකට කියනවා ජාඩි දානවා කියලා. ජාඩි දානවා. ඒ කියන්නේ පුතේ මෙහෙමයි ලුණුයි ගොරකයි එකතු කරලා යම්කිසි මිශ්‍රණයක් හදලා ඒකට මාළු දාලා එහෙම කල් තියාගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා ජාඩි දානවා. ඒකට ලුණු පාවිච්චි කරනවා. එතකොට පුතේ මේවා තමයි අපි අතීතයේ සමහර ක්‍රම තිබ්බා. සමහර ඒවා නවීන ක්‍රම. කොහොම හරි කමන්නේ. අපි ආහාර කල් තියාගන්න පාවිච්චි කරන ක්‍රම. දැන් මම හිතන්නේ එකින් එක පැහැදිලි ඇති. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. බෝඩ් එක දැන් මම මකනවා. හරි. මොකක්ද පුතේ ඊළඟ ප්‍රශ්නේ? ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඉහත ආහාර කල්තබා ගන්නා ක්‍රම වලින් නවීන ආහාර කල්තබා ගන්නා ක්‍රම මොනවාද? අපි මුලින් උත්තරේ ලියලිමු. නවීන ක්‍රම දෙකක් අපි ඉස්සෙල්ලා කියුණා. එකකින් අපි දෙකම ලියමු. එකක් තමයි මොකද්ද? ටින් කිරීම හෝ පැකට් කිරීම. ටින් කිරීම එහෙම නැත්නම් පැකට් කිරීම.
ඊළඟ ගලීම අපි ශීතකරණයේ ලැබීම. ශීතකරණයේ දැමීම. නැත්නම් තැබීම. මේවා තමයි අපි නවීන ආහාර කල් තබා ගැනීමේ ක්‍රම. හරි පුතේ. අපි දැන් බලමු මේවා මොනවද කියලා. අපි ඉස්සෙල්ලත් මේක කතා කරුවා. ටින් කිරීම මගින් කල් තියා ගන්න අපි කිව්වා මාළු මස් වගේ දේවලුත් දැන් ඉවත් ඔය පාවිච්චි කරනවා ටින් කිරීම මගින්. දැන් පුතේ මේ තියෙන්නේ මේ ටින් කිරීම හෝ පැකට් කිරීම. මේ එක ක්‍රමයක්. මේ බීම වර්ගයක්. මේ අපි මොනවද මේවට කියන්නේ? විනාකිරි. කල් තියා ගන්නකොට මේ බෝතල් පාවිච්චි කරනවා. මේකත් එක්තරා ආකාරයක පැකට් කිරීමක්. මේකත් එක්තරා ආකාරයක පැකට් කිරීමක්. එතකොට පුතේ ආය අපි පාවිච්චි කරනවා බෝතල්. මේ තියෙන මේක ජෑම්. ඊට පස්සේ ජෑම් වගේ දේවල් සමහර දැන් මාළු චට්නි අච්චාර වගේ දේවල් පුතේ මෙන්න මේ ආකාරයට කල් තියා ගන්න සුදුසු ආකාරයට බෝතල් කරනවා. මේ බෝතල් කරලා මේ මූඩිය හොඳට වහනවා, සීල් කරනවා. ඇතුළට හුලං යන්නේ නැති වෙන්නේ. එතකොට මේ බෝතල් කිරීම මගිනුත් ආහාර කල් තියා ගන්න පුළුවන්. ඊට අමතරව පුතේ මේ තියෙන්නේ මේ පැකට් කරන දෙයක්. මේක පැකට් කරනවා. මේ කිරි පිටි පැකට් එකක්. මේක හොඳට ඉටිකොළ සහිත ඊයන් කොළ වගේ ඇතුළට අර වාතය නැති වෙන්න හොඳට ආවරණය කරලා මේ පැකට් කරනවා. මේකත් ඔය නවීන මෙන්න මෙතන තියෙන නවීන ආහාර කල් තියා ගන්න ක්‍රම වලට එක උදාහරණයක්. ඊට පස්සේ ගත්තේ පුතේ මේක. මේ තියෙන්නේ චීස් පැකට් එකක්. මේකත් මේ ලස්සනට බලන්න දැන් මේ ආවරණ හදලා තියෙන මේ එක එක සිත් ගන්න ආකාරයට නේද? මේකත් ආහාර මේ පැකට් කිරීමක් තමයි මේකත්. මේකත් එක්තරා ආකාරයක පැකට් කිරීමක්. ඒතර පුතේ මේ වගේ විවිධ ක්‍රම අපි පාවිච්චි කරනවා මේ ආහාර කල් තියා ගන්න ටින් කිරීම හෝ පැකට් කිරීම මගින්. හරි. ඊට පස්සේ පුතේ තව එකක් මොකද්ද? ශීතකරණයේ දැමීම. දැන් ශීතකරණයේ දාන්න අපි හැම ආහාරෙම දාන්නේ දැන් අපි අර කලින් පෙන්නපු පැකට් කරන වගේ දේවල් බොහෝ වෙලාවට ශීතකරණයේ දාන්නේ නැහැ. ශීතකරණයේ දාන පැකට් වර්ග තියෙනවා. මොන වගේ දේවල්ද? අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ යෝගට් වගේ දේවල් මේ හොඳ ආවරණයක් කරලා තියෙනවා. මේවා අපිට ශීතකරණයේ තමයි දාලා තියන්න වෙන්නේ. මේක ශීතකරණයෙන් ඉවත් වෙලා ටික වෙලා ගියාට පස්සේ මේක කැමරට සුදුසු තත්ත්වයෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ සුදුසු තත්ත්වයේ නැති වෙනවා. ඒ නිසා මේ ශීතකරණයේ දැමීම මගින් කල් තියා ගන්න වෙනම ආහාර වර්ග තියෙනවා. අපි සමහර පුතේ එළවලු පවා තියා ගන්නවනේ. එළවලු ශීතකරණයේ දැමීම මගින් පුළුවන්. මාළු, මස් වර්ග අපි කලින් කිව්වා මේවා. අයිස්ක්‍රීම්. ඒ වගේ දේවලුත් අපි ශීතකරණයේ දැමීම මගින් කල් තියා ගන්න. අය බටර්, අය උණු වෙන දේවල් තියෙන බටර් නේද? මාජරින් වගේ දේවල් ශීතකරණයේ දැමීම මගින් කල් තියා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් දැන් පුතේ ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ? ආහාර කල් තබා ගැනීමේ ප්‍රයෝජන දෙකක් ලියන්න. අපි කලින් උත්තරේ ලියලිමු. ප්‍රයෝජන දෙකක් නේද? අපි දෙකක් ලියලිමු ඉස්සෙල්ලා. එකක් මොකද්ද? අස්වැන්න අතිරික්ත ඒ වචනේ ලියාගෙන අලුත් වචනයක් අතිරික්ත කාලයේදී ඉතුරු වන ආහාර පසුව පාවිච්චියට ගැනීම. පසුව පාවිච්චියට ගැනීම. ඔන්න ආහාර කල් තබා ගැනීම එක වාසියක්.
එක ප්‍රයෝජනයක් නේ. ගැනීම. අපි මේක විස්තර කරමු පස්සේ ඊළඟට ලියලිමු. ආහාර පරිභෝජනයෙන් පසු ඉතුරු ආහාර පසුව පාවිච්චි කිරීමට පාවිච්චි කිරීම. හරි. අපි දැන් මේක කතා කරමු. මේකයි තව අපිට කතා කරන්න දේවල් තියෙනවා. අපි දැන් කතා කරමු බලන්න. මොකක්ද ප්‍රශ්නේ අපි ආයෙ පාරක් කියමු. ආහාර කල්තබා ගැනීමේ ප්‍රයෝජන දෙකක්. පළවෙනි අපි ලිව්වා අස්වැන්න අතිරික්ත කාලයේදී ඉතුරු වන ආහාර පසුව පාවිච්චියට ගැනීමට ඔන්න ආහාර කල් තියාගන්න එක ප්‍රයෝජනයක්. මොකද්ද පුතේ මේ අතිරික්ත කාලය කියන්නේ? අපි දන්නවා සමහර එළවලු වර්ග සමහර ආහාර ශාකවල වෙන්න සමහර ආහාරවල පුතේ සමහර කාලවලට ඉතා අධික ප්‍රමාණයක් අස්වැන්න ලැබෙනවා. සමහර කාලවල වලට අස්වැන්න නැතුව ඒවා හිඟ වෙන කාලයක් එනවා. පැහැදිලිද? අන්න අතිරික්ත කියලා කියන්නේ ඒ අස්වැන්න වැඩි වෙන කාලයට ඉතුරු වෙනවා. අපි පාවිච්චිට අරගෙන ඉතුරු වෙනවනේ ගොඩාක් විශාල ප්‍රමාණයක් ඉතුරු වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? අතිරික්ත අස්වැන්න කියලා. ඒ කියන්නේ වැඩිපුර තියෙන ටික තමයි මේ අතිරික්තය කියලා කියන්නේ. ඒතකොට පුතේ ඒ කාලෙට වැඩිපුර තියෙන ටික විනාශ කරලා බෑ. මොකද ඉදිරියේදී අස්වැන්න අපිට ඒ ආහාරය නැති වෙන කාලයක් එනවා. අන්න ඒ කාලයට තියාගන්න ඕන මේ ඉතුරු වන ආහාර ටික. එතකොට නිකම්ම තියාගන්න බෑ. ඒවා නරක වෙනවා. එහෙනම් ඒවා අර ආහාර කල් තියාගන්න ක්‍රමවලින් එකකට අපි සූදානම් කරලා ඒවා කල් තියාගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඔන්න එකක් මොකද්ද? ආහාර කල් තබා ගැනීම ක්‍රමවලින් එක ප්‍රයෝජනයක් අර වැඩිපුර තියෙන ඒවා පසුව පාවිච්චියට ගන්න අවශ්‍ය සුදුසු වන ආකාරයට සකස් කිරීම නේ. හරි. ඊළඟ මොකක්ද තියෙන්නේ? ආහාර පරිභෝජනයෙන් පසු ඉතුරු වන ආහාර පසුව පාවිච්චි කිරීමට. අපි පුතේ අර කලින් කිව්වනේ අර අපේ අම්මලා දැන් උදේට දවල්ට රැයට බත් වෙනවා. ඒ සමහරවිට බත්යක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ ඉතුරු වෙන බත් ටික අපි පස්සේ වෙනත් ආහාරයක් හදන්න පාවිච්චි කරනවානේ. දැන් ඉතුරු වෙන බත් ටික වේලලා අපි අග්ගලා හදනවා කිව්වනේ. අන්න එතරම් මොකද්ද? එතන මේ බත් ටික වේලනවා කියලා කියන්නේ ආහාර අර කල් තියාගන්න ක්‍රමයකට වෙනස් කරනවා. වෙනස් කරලා අපි ඒකේ වෙනම අලුත්ම ආහාරයක් හදලා නැවත පාවිච්චියට ගන්නවා. එහෙනම් ආහාර කල් තබා ගැනීම ඒකත් එක ප්‍රයෝජනයක්. මොනවද තව ප්‍රයෝජන? දැන් පුතේ අපිට පුළුවන් තව දෙයක්. ආර්ථික වාසි ලබන්නත් පුළුවන් ඕකේ. අපි උදාහරණයක් ගමුකෝ දෙහි. සමහර කාලවල පුතේ දෙහි අස්වැන්න වැඩි. දෙහි ගස්වල ගෙඩි පිරලා ගෙඩි ගොඩක් තියෙනවා. ඒතර ගොඩාක් අහක යනවා විනාශ වෙනවා. අපිට ඔච්චර කන්න බෑනේ, පාවිච්චි කරන්න බෑනේ. එතකොට මේ වැඩි වෙන දෙහි ටික මොකද කරන්නේ? සමහර මිනිස්සු ඒවා එකතු කරලා ඒවා හදනවා ලුණු දෙහි. ලුණු දෙහි දානවා කියලා කියන පුතේ ආහාර කල් තියා ගන්න එක ක්‍රමයක්. ඒ ඉතුරු වෙන ලුණු දෙහිත් අපිට ගෙදර ඔක්කොම කන්නත් බෑනේ. සමහර අය පුතේ ඒ ඉතුරු වෙන හදන ලුණු දෙහි ටික පැකට් කරලා වෙළඳ සැලට දාලා එයාලා අමතර ආදායමක් ලබා ගන්නවා. එහෙනම් පුතේ මේ ආහාර කල් තබා ගැනීමේ තව ප්‍රයෝජනයක් තමයි අපිට අමතර ආදායමක් ලබා ගන්නත් ඕක යොදා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට ඔන්න මොකද්ද ආහාර කල් තබා ගැනීම ප්‍රයෝජන තියෙනවා තුනක්. එකක් තමයි මොකද්ද? අස්වැන්න අතිරික්ත කාලයේදී පසුව පාවිච්චි ගන්න කල් තියාගන්න එක. ඊළඟට ගෙදර කෑම ඉතුරු වුණාම වෙනත් ආහාරයක් රසවත් ආහාරයක් හදලා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට ආර්ථික වාසියක්, ඒ කියන්නේ මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් විවෘත වෙනවා. හරි. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ?
ඇසුරුම් කළ ආහාරයක් මිලදී ගැනීමේදී වඩා සැලකිය යුතු දේවල් සැලකිලිමත් විය යුතු දේවල් වන්නේ මොනවාද? කුමක්ද? අපි ලියලෙමු ඒක. පුතේ ඒකකෙදි මේ සැලකිලිමත් විය යුතු ප්‍රධානව දෙකක් තියෙනවා. තව ගොඩක් තියෙනවා. අපි ප්‍රධානව දෙකක් විතරක් ලියමු. එකක් තමයි මොකක්ද? කල්ලිකුත් වීමේ දිනය. කල්ලිකුත් වීමේ දිනය. අපි ක්‍රමවත් දාලා තව එකක් ලියමු. නිෂ්පාදිත දිනය. නිෂ්පාදිත දිනය. හරි. දැන් පුතේ මම හිතනවා ඔයාලා මේ දෙක මාත් එක්කම ලියා ගන්න ඇති. මොකද්ද අපි ඇසුරුම් කළ ආහාරයක් පාවිච්චියට ගන්නකොට වඩාත් සැලකිලිමත් වෙන්න ඕන කරුණු දෙකක්. මොකද්ද පළවෙනි එක? කල්ලිකුත් වීමේ දිනය. මොකද්ද පුතේ මේ කල්ලිකුත් වෙන දිනය කියන්නේ? ආහාරයක් ඕනෑම ආහාරයක් පුතේ මේ නරක වෙන කාලයක් එනවා. නරක වෙනවා කියලා කියන්නේ අපේ පාවිච්චියට සුදුසු නැති කාලයක් එනවා. අන්න ඒ දිනේ තමයි කල්ලිකුත් වෙනවා කියලා කියන්නේ. ඒකේ පස්සේ ඒ දිනෙන් පස්සේ පුතේ මේ ආහාර අපිට පාවිච්චි කරන්න සුදුසු නැහැ. යම් කිසි ආකාරයෙන් පාවිච්චි කරුවොත් එහෙම නොදැනුවත්වම විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්, මරණය පවා සිදු වෙන්න පුළුවන්. එහෙනම් පුතේ ඔන්න අනිවාර්යයෙන්ම අපි ආහාරයක් පැකට් කරපු දෙයක් මිලදී ගන්නකොට මෙන්න මේ කල්ලිකුත් වීමේ දිනය අනිවාර්යෙන් බලන්න ඕනේ. ඕනෑම ආහාරයක පැකට් කරපු මේ කල්ලිකුත් වීමේ දිනය පුතේ සඳහන් වෙන්න ඕනේ. එහෙම දිනයක් නැත්තම් ඒ ආහාර වල වෙනද සැලින් මිලදී ගන්නත් එපා. කොහෙද මේක තියෙන්නේ? ඒක පුතේ මේ වගේ ආහාර පැකට් එකක් ගත්තාම ඒක අපිට හොයාගන්න පුළුවන්. දැන් මේ හැබැයි මේක ලොකුවට නෑ. ඒ පැකට් එකේ එක පැත්තක මුල්ලක වගේ තමයි මේක තියෙන්නේ. මේ පැකට් එකේ තියෙන්නේ මෙතන. පැහැදිලිව පේන්නේ හැබැයි පේනුනේ නැත. අපි ඒක හොයලා හරි බලන්න ඕනේ. දැන් මේ කිරි පිටි පැකට් එකේ මෙතන තියෙනවා. කල්ලිකුත් මෙතන පැහැදිලිව නෑ වැඩිය. නමුත් එහෙම තියෙනවා. ඊට පස්සේ පුතේ අපි මේ ජෑම් බෝතලේ ගත්තාම මේ ජෑම් බෝතලෙත් මෙන්න මෙතන මේ මිලත් එක්කම තියෙනවා. මේක ඉංග්‍රීසියෙන් තියෙන ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ මොකක්ද තියෙන්නේ මේකේ? expire date කියලා තියෙනවා. expire date කියලා expire කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කල්ලිකුත් වෙනවා. අන්න ඒ දිනේ බලන්න expire date. කල්ලිකුත් වීමේ දිනය. ඒක බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න දැන් මේකේ මේ චීස් පැකට් එකේ මේකේ මේ අනිත් පැත්ත සඳහන් වෙන්නේ. මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ සඳහන් වෙනවා කල්ලිකුත් වීමේ දිනය. හරි. ඒතර පුතේ ඕනෑම ආහාරයක සඳහන් වෙන්නම ඕනේ. එහෙම නැත්නම් ඒ ආහාරය මිලදී ගන්න එපා. මොකද අපිට ඒක දන්නේ නැහැ මේක කවද නරක වෙලාද නැද්ද කියලා. හරි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා වලගෙන්. අපි පුතේ මේ කඩේට ගියාට පස්සේ එක ආහාරය අපි හිතමු දැන් පාන් ගන්න කියලා පැකට් කරපු පාන් තියෙනවනේ. පාන් තියෙනවා පැකට් දෙකක්. එකම වර්ගයේ පාන්. එකක තියෙනවා කල්ලිකුත් වීමේ දිනය. අපි හිතමු දැන් අනාගත දිනයක් දාමුකෝ. එකක තියෙනවා 2020 12යි 10. තව පාන් ඒ වගේ පැකට් එකක් තියෙනවා. ඒක තියෙනවා 2020 12 වෙනි මාසේ 5 වෙනිදා. එතකොට ඔයාලා දැන් මේ පැකට් මේ එකම වර්ගයේ පාන් ගෙඩි හැබැයි මේ කල්ලිකුත් තුන දින දෙකක් තියෙන්නේ. ඔයාලා කඩෙන් කෝකද ගන්නෙ? 12යි 10 ඉවර වෙන එකද? 12යි 5 ඉවර වෙන එකද? අන්න ඒවත් සැලකිලිමත් වෙන්න ඕනේ. අන්න ඒවත් එතකොට පුතේ අපි මොකද ගන්නෙ මේකේ? එතකොට 12යි 5 ඉවර වෙන්නේ කලින් නිෂ්පාදනය කරපුවා. 12යි 10 ඉවර වෙන්නේ ඊට පස්සේ නිෂ්පාදනය. මෙන්න මේ වගේ දේවල් පවා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආහාරයක් මිලදී ගනිද්දී නිෂ්පාදිත දින ඒ පැකට් එකේ වර්ග දින දෙකක් තිබ්බොත් ඒක පවා සැලකිලිම අපි මේ දෙකෙන් මිලදී ගන්න ඕනේ වඩාත්ම අලුත් ආහාරය. වඩාත්ම අලුත් ආහාරය තමයි මේ දෙකෙන් අපි මිලදී ගන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟට මේකේ තව එකක් තියෙනවා නිෂ්පාදිත දිනය. නිෂ්පාදිත
දිනය. නිෂ්පාදිත දිනයේ පොතේ සඳහන් වෙනවා ඒ ආහාර පැකට් වලම ඒකේ කල්ලිකුත් වීමේ දිනය තියෙන තැනම තමයි නිෂ්පාදිත දිනයක් තියෙන්නේ. හරි. අපි අර කල්ලිකුත් වීමේ දිනේ වගේ නිෂ්පාදිත දිනයත් අවස්ථා දෙකක් තිබ්බොත් කොහොමද? අපි ඒකට මිලදී ගන්න නිෂ්පාදිත දිනයට වඩා ආසන්නම දිනේ තියෙන ආහාර පැකට් එක තමයි මිලදී ගන්න ඕන. ඒක තමයි අලුත්ම ආහාර පැකට් එක. ඒක තමයි අලුත්ම ආහාර පැකට් එක. අපි පුතේ අන්න ඒවත් ඔය ආහාර වගේ දේවල් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල්. හරි. අපි බලමු ඊළඟ මොකක්ද තියෙන ඊළඟ ප්‍රශ්නේ. නිරෝගී පැවැත්මකට වඩා සුදුසු වන්නේ කුමන ආහාරද? නිරෝගී පැවැත්මකට වඩා සුදුසු වන්නේ කුමන ආහාරද? නිරෝගී කියන්නේ පුතේ අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් තොරව පවත්වා ගැනීම නේ. ඒකට වඩා සුදුසු වෙන්නේ මොනවද? නැවුම් ආහාර. නැවුම් ආහාර කියන්නේ මොනවද? අලුත් ආහාර. අපි පුතේ මේ හැම වෙලෙම ගන්න ඕනේ අලුත් ආහාර. අපි මේ ආහාර කල් තියාගන්නේ වැඩිපුර ප්‍රමාණයක් තිබ්බොත්නේ. නමුත් ඒවට වැඩි අපේ ශරීරයට වඩා ගුණදායක වෙන්නේ අර කල් තියා ගන්න සකස් කරපු ආහාර නෙවෙයි. නැවුම් ආහාර. අපි අර ආහාර අතිරික්තයක් තියෙන නිසා තමයි කල් තියාගන්නේ. නමුත් ඒවට වැඩිය වඩා සුදුසු මොනවද? නැවුම් කියන්නේ අලුත් ආහාර. අපි එන එකට උත්තර ලියලමු. මොකද උත්තරේ? නැවුම් ආහාර. නැවුම් ආහාර. අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම දෙයක් බලමුකෝ. අපි කඩේට යනවා. අපිට මේ දිවුල් රසය තමයි ආස දෙය. එක පැත්තක තියෙනවා දිවුල් වලින් හදපු ජෑම් බෝතලයක්. තව පැත්තක තියෙනවා දිවුල් ගෙඩි ගොඩක්. අපි මොකද්ද මිලදී ගන්න අපිට දිවුල් ඕන? ජෑම් බෝතලේ ගන්නවද දිවුල් ගෙඩිය ගන්නවද? අපි පුතේ අපේ ශරීරයට වඩා වැදගත් වෙන්නේ සුදුසු වෙන්නේ මොකද්ද? ජෑම් බෝතලේ නෙමෙයි දිවුල් රස තියෙන දිවුල් ගෙඩිය. මොකද ඒක තමයි නැවුම්. අලුතෙන්ම කඩපු පළතුරු ගෙඩිය. අන්න ඒ වගේ අපි හැම වෙලෙම ඔය බීම වර්ග ගත්තත් අපි පළතුරු බීම වුණත් කියනවනේ කඩේ තියෙන එක එක වර්ග වලින් නිෂ්පාදනය කරලා පැකට් කරලා පළතුරු බීම වර්ග නේද? ඒ මොනවා තිබ්බත් අපිට අලුත් පළතුරු බීම තියෙනවා නම් ගෙදර හදා ගන්න පුළුවන්. අපිට දොඩම් බීම ඕන නම් දොඩම් ගෙඩියක් මිරිකලා ගෙදර හදා ගන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වැදගත් දේ. නැත්නම් කඩේ තියෙන කෝඩියල් වර්ග ඒක කෘත්‍රිම බීම වර්ග එච්චර බොන්න හොඳ නෑ. ඒවා කල් තියාගන්න පාවිච්චි කරන පුතේ නිකම්ම නෙමෙයි. ඒවට විවිධ රසායනික ද්‍රව්‍ය දානවා. ඒ නිසා අපි හැම වෙලෙම ගන්න ඕනේ ඒ වෙළඳ සැලේ තියෙන කල් තියාගන්න ක්‍රම පාවිච්චි කරපු ආහාර නෙමෙයි. අලුත්ම පළතුරු වගේ දේවල් ගන්න අපේ ශරීරයට ඉතා වැදගත්. අපි ඊළඟ බලමු දැන්. මොකක්ද ඊළඟ ආහාරයේ ප්‍රශ්නේ? කල් තබා ගැනීම සඳහා විශේෂ ක්‍රම අනුගමනය නොකළහොත් ආහාරවලට කුමක් සිදු වේද? එතකොට පුතේ මේ අපි ආහාර කල් තියාගන්න ක්‍රම අනුගමනය කරන්නේ මොකටද? මොකක් වළක්වා ගන්නද? ආහාරවල නරක වීම වළක්වා ගන්න. නරක වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආහාර ශරීරයට නුසුදුසු තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අපි මේ ප්‍රශ්නේ උත්තරේ ඉතා පැහැදිලි. කල් තබා ගැනීම සඳහා විශේෂ ක්‍රම අනුගමනය නොකළහොත් ආහාරවලට කුමක් සිදු වේද? නරක වේ. එහෙනම් දැන් උත්තරේ ලියන්න මම බෝඩ් එකේ ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා ලියන්න පුළුවන්. ආහාරවලට කුමක් සිදු වේද? නරක වේ. හරි. අපි දැන් බලමු ඊළඟ 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කල්ලිකුත් වූ ආහාරයක දැකිය හැකි ලක්ෂණ 4ක් ලියන්න. අපි ලක්ෂණ 4 ලියලෙමු දැන්. හරි. තරු 4ක් තියෙනවා. අපි ලියමු. පළවෙනි එක වර්ණය වෙනස් වීම. වර්ණය වෙනස් වීම. දෙවෙනි එක අපි ලියමු ගන්ධය වෙනස් වීම. අපි පුතේ තුන්වෙනි එක ලියමු දැන් වයනය වෙනස් වීම. අපි මේක තේරුම පස්සේ කතා කරමු ලියලා ඉවර වෙලා. වයනය වෙනස් වීම.
ඊළඟ එක අපි ලියමු ආහාරයෙන් නැත්නම් අපි ආහාර පුස් වර්ග සෑදීම. පුස් වර්ග සෑදීම. හරි. ඔන්න පුතේ අපි දැන් උත්තර ලිව්වා. අපි දැන් මේ උත්තර එකින් එක කතා කරමු. මේ උත්තර වලින් මොනවද කියවෙන්නේ කියලා. අපි දැන් මේ ලිව්වේ කල්ලිකුත් වෙච්ච නැත්නම් නරක් වෙච්ච ආහාරයක දකින්න තියෙන ලක්ෂණ. පළවෙනි ලක්ෂණය වර්ණයේ වෙනස් වීම. අපි දන්නා පුතේ ඕනෑම ආහාරයකට අපි ගත්තොත් පළතුරක් ඒකට අර නැවුම් බවට පේන පාටක් තියෙනවා. දැන් අන්නාසි ගෙඩියක පාට අපි දන්නවා. කොමඩු ගෙඩියක පාට අපි දන්නවා. අඹ ගෙඩියක තියෙන ස්වභාවික පාට අපි දන්නවා. ඒ වගේ පුතේ සෑම පළතුරකම යම්කිසි වර්ණයක් තියෙනවා, හොඳ පාටක් තියෙනවා. නරක් වීමේදී මෙන්න මේ පාට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පොල් බෑයක්. පොල් බෑයේ පුතේ සුදු පාටයිනේ. පොල් ඇතුලේ තියෙන මදය සුදු පාටයි. ඔක නරක් වුණාම ටිකක් රෝස පාට ගතියක් ගන්නවා. අන්න. මොකද වෙලා තියෙන්නේ? වර්ණය වෙනස් වෙලා. එහෙනම් මේ ආහාරයක් නරක් වුණාම බොහෝ වෙලාවට ඒක පුතේ වර්ණය වෙනස් වෙනවා, පාට වෙනස් වෙනවා. එහෙනම් පාට වෙනස් වීමෙන් අපිට මේ ආහාරය කල්ලිකුත් වෙලා කියලා දැනගන්න පුළුවන්. ඊළඟ පුතේ ගන්ධය වෙනස් වීම. ගන්ධය කියලා කියන්නේ මේ ගඳම නෙවෙයි. ගඳ හෝ සුවඳ. ඕනෑම ආහාරයක පුතේ ඒකටම ආවේනික ගඳක් වගේ හෝ සුවඳක් තියෙනවා. ඒකටම ආවේනික සුවඳක් තියෙනවා. ඒතර පුතේ මේ ආහාරය නරක් වෙද්දී ඇතුළ වෙනස් වෙනවනේ. ඒ වෙනස් වීමත් එක්ක ඒකෙන් දුගඳක් වහණය වෙන්න පුළුවන්. දැන් මාළු වගේ දෙයක් නරක් වුණාම අපිට දැනෙනවා ඒක. සමහර පළතුරු වගේ දේවල් නරක් වුණාම දැනෙනවා. දැන් බත් වගේ දෙයක් අපි බත් වලට කියනවා පිළිණු වෙනවා කියලා. ඔය අපේ අම්මලා එහෙම නිකන් අර බත් අතගාලම නෙමෙයි අර සුවඳින්ම කියනවා ඒ එන ගඳින්ම කියනවා මේ බත සුදුසු නෑ කියලා. ඒ කියන්නේ යාලා ඒක කියන්නේ ගන්ධය වෙනස් වීම නිසා. ඒ වගේ අපිට ගොඩාක් ආහාර වර්ග ඒ ගඳ සුවඳ දැනගැනීමෙන් කල්ලිකුත් වෙලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ පුතේ මොකද්ද? වයනයේ වෙනස් වීම. වයනය කියලා කියන්නේ මොකද්ද? ඕනෑම පුතේ ආහාරයක අපි ඇල්ලුවාම දැනෙන ස්වභාවයක් තියෙනවා. දැන් බත් ඇල්ලුවාම අපිට අතට මොන හරි දෙයක් දැනෙනවා. පාන් කෑල්ලක් ඇල්ලුවාම අතට දැනෙනවා. මේක පාන් කියලා දැනෙනවා. දැන් අපි පළතුරක් අඹ කෑල්ලක් ඇල්ලුවාම මේක අපේ ස්වභාවය දන්නවා. ඒක මොන වගේද අතට දැනෙන්නේ කියලා. ඊට පස්සේ දැන් බනිස් ගෙඩියක් ඇල්ලුවාම දැනෙනවා. අන්නේ අතට දැනෙන ස්වභාවයට තමයි කියන්නේ වයනය කියලා. සමහර ආහාර වල දිලිසීමක් වගේ තියෙනවා. සමහර ඒවා ගොරෝසු ස්වභාවයක් තියෙනවා. ඒවා විවිධ ස්වභාවයෙන් අපේ අතට දැනෙනවා. අන්න ඒ ස්වභාවයත් වෙනස් වෙනවා ආහාරයක් නරක් වුණාම. දැන් බත් අපි දන්නවා බත් කනකොට අපි දන්නවා බත් ඇටයක් අතට දැනෙන්නේ කොහොමද කියලා. නරක් වෙච්ච බත් වල පුතේ සෙවල ගතියක් තියෙනවා. අන්න මොකද වෙලා තියෙන්නේ? ඒ සෙවල ගතිය අතට දැනෙනවා. අතට දැනෙන. ඒ කියන්නේ මොකද? බත් වල වයනේ වෙනස් වෙලා අර අතට දැනෙන ස්වභාවය වෙනස් වෙලා. දැන් නරක් වෙච්ච පාන් ගෙඩියක් ගත්තොත් අල්ලකොටම කුඩු කුඩු වගේ හැලෙනවා. ඒ කියන්නේ අතට දැනෙනවා ඒක. කැඩෙනවා පහසුවෙන් කැඩෙනවා. කුඩු කුඩු වගේ හැලෙනවා. අන්න මොකද වෙලා තියෙන්නේ? ඒක වයනේ වෙනස් වෙලා. අතට දැනෙන ස්වභාවය වෙනස් වෙලා. එහෙනම් වයනේ වෙනස් වීමෙනුත් අපිට ඒ කියන්නේ අතට දැනෙන ස්වභාවය වෙනස් වීමෙනුත් ආහාරයක් නරක වෙලා කියලා කියන්න පුළුවන්. ඊළඟ මොකද? පුස් වර්ග සෑදීම. මොකක්ද මේ පුස් වර්ග? පුස් කියන්නේ පුතේ එක එක මේ ශුද්‍ර ජීවීන් අපේ හැර නොපෙනෙන ජීවීන් ඉන්නවා. ඉතින් එයාලා මේ කෑම වල එක එක වැඩෙනවා. නරක් වුණාම මේ කෑම මත එක එක මේ කුඩා ජීවීන් අපි වට පුස් කියලා කියනවා. දිලීර වගේ දේවල් වැඩෙනවා. ඒ වෙලාවටත් ආහාර මොකද වෙන්නේ? නරක් වුණා කියලා අපි කියනවා. දැන් උදාහරණයක් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ නරක් වෙච්චි බිම්මල් පැකට් එකක්. අපි මේක කොහොමද හොයාගත්තේ? මේක පුතේ මේ පැකට් එකේ පිම්බිලා තියෙන්නේ. මේ සාමාන්‍ය බිම්මල් පැකට් එකක් මේක මේ පිම්බෙන්නේ නැහැ. එතකොට දැන් මේක නිකන් අර බැලුම් බෝලයක් වගේ තද කිරුවොත් මේ පුපුරන විදිහට මේක පිම්බිලා තියෙන්නේ. ඇයි ඒ පිම්බිලා තියෙන්නේ? මේක ඇතුලේ මේ දිලීර වර්ග නැත්නම් පුස් වර්ග සෑදිලා. ඒ වගේ පුතේ අපිට මේ පුස් වර්ග සෑදීම එක සමහරවිට පොල් වල එහෙම පුස් වර්ග හැදුනම අර පුළුම් වගේ පේනවා. එතකොටත් අපිට පුළුවන් දැනගන්න මොකද්ද ආහාරයක් නරක වෙලා කියලා. හරි. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ආහාර අපිරිසිදු වන ආකාර 4ක් ලියන්න. අපි ලියලා ඉමු මුලින්ම.
හරි. අපි හතර ලියමු. පළවෙනි එක ලියන්න සතුන් නිසා. පළවෙනි තරුව සතුන් නිසා. දෙවෙනි එක අපි ලියමු නිසි ලෙස ඇසුරුම් නොකිරීම නිසා. නොකිරීම නිසා. තුන්වෙනි තරුව ලියන්න පාරිසරික හේතු. පාරිසරික හේතු. ඊළඟ එක ලියන්න මිනිස් ක්‍රියාකාරකම්. මිනිස් ක්‍රියාකාරකම්. අපි දැන් මේ එකින් එක අපි පුතේ විස්තර කරලා බලමු මේ මොනවද මේ කියන්නේ කියලා. හරි. පළවෙනි එක තමයි ආහාර අපිරිසුදු දෙකේ පුතේ සත්තු. අපි දන්නවා දැන් ඔක උදාහරණයක් ලොකුම අපි දැන් ආහාර සම්බන්ධ ගෙදර තියෙන ප්‍රධානම තැන කුස්සියනේ මුළු තැන්ගේ. ඕකේ තමයි පුතේ ගොඩක් සත්තු ඉන්නේ. ඔය කැරපොත්තෝ, හූනෝ, රාත්‍රී කාලේ මීයෝ එනවා, මැස්සෝ අහනවා. අපි ආහාරයක් පුතේ මොන හරි දෙයකින් වහන්න නැතුව තිබ්බොත් මොකද වෙන්නේ? ඔකට විවිධ සත්තු එනවා. මැස්සෝ එනවා. මේ මැස්සෝ එන්නේ නිකම්ම නෙවෙයි විෂ බීජ ගොඩක් අරගෙන. උන්ගේ ශරීරේ තැවරිලා තියෙනවා. ඒ වාර ආහාර වල වැහුවාම ආහාර වල ගෑවෙනවා. ඊට පස්සේ සමහරවිට ඔය කෑම උඩින් කැරපොත්තෝ ඇවිදගෙන යනවා. හූනෝ එනවා. නේද පුතේ? හරි. එහෙනම් අපි ඒක ඕන තරම් දැකලා තියෙනවානේ. එහෙනම් මතක තියාගන්න මේ සතුන් නිසා අපේ ආහාර බොහෝ ප්‍රමාණයක් අපිරිසිදු වෙනවා. පුතේ මේ ලෝකේ ආහාර නාස්ති කරන්න වැඩිපුරම වග කියන සතා කවුද? මීයා. මේ මීයන් නිසා අපේ කුස්සියක උනත් බලන්නකෝ. පැකට්ටයක් තිබ්බත් ඒක කාලා හරි මොනවා හරි දෙයක් කරලා මොකද ඇතුළට රිංගනවා. අස්සෙන්න අපි දැන් ගොවිතැන් කරන තැනක් ගත්තත් එහෙමයි. දැන් මීයා කියන්නේ අපේ ආහාර අපිරිසුදු කරන ප්‍රධානම සතෙක්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම කැරපොත්ත, හූනා, මැස්සෝ එහෙම ගන්න පුළුවන්. දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? නිසි ලෙස ඇසුරුම් නොකිරීම නිසා. අන්න. අපි පුතේ අර ආහාරයක් පරිස්සම් කරන්න නිවැරදි විදියට අහුරනවානේ. අසුරනවා කියලා කියන්නේ එක පැකට් කරනවා, නැත්නම් බෝතලයකට දානවා, නැත්නම් මොනවා හරි පාර්සලයක් හදනවා. ඒ වගේ අපි නිවැරදිව ඒක පාර්සලයේ හරියට වැහෙන්නේ නැතුව ඒක අසුරලා තිබ්බොත් එහෙම ඔන්න ඒකත් එක හේතුවක් ආහාරයක් අපිරිසිදු වෙන්න. බොහෝ වෙලාවට පුතේ මේක වෙන්නේ මේ ඔය දූවිලි වදින වගේ තැන්වල තිබ්බොත් එහෙම ආහාර වහන්න නැතුව නේද? අන්න එතකොට මොකද වෙන්නේ? ඒ නිසි ලෙස අසුරලා නැහැ ඒක. එතකොටත් ආහාර මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. දැන් අපි පෙට්ටි වල දාන සමහර ආහාර දැන් බිස්කට් වගේ පොඩි පැකට් පෙට්ටි වල දාලා තමයි තැන් තැන් වල ගෙනියන්නේ. ඒතර පෙට්ටිය එක පිට එක පටවනකොට යට පෙට්ටිය කුඩු වෙනවා. අන්න ආහාර යම්කිසි ආකාරයකට අපිරිසුදුතාවයට ලක් වෙනවා. ඇයි ඒ? ආහාර නිවැරදිව ඒක අහුරලා නැහැ. ඊළඟ මොකද පාරිසරික හේතු? මොකද පාරිසරික හේතු කියන්නේ? ඔය දූවිලි වැදීම. සුළඟ නිසා දූවිලි එනවා. එතකොට ඒකට නිරාවරණය වෙච්ච ආහාරයක් තිබ්බොත් ඔන්න ආහාරය අපිරිසුදු වෙනවා. සමහර කාලෙත් ගම් වතුර ගලනවා. වතුර පිටාර කරලා හැමතැනම ආහාර ගබඩා යට කරගෙන යනවා. ගොවිතැන් යට කරගෙන යනවා. එතකොට ඒ ගම් වතුර ගලන පුතේ විෂ බීජ රසකුත් එක්ක නිකම්ම නෙවෙයි. ඒව නිසා ආහාර අපිරිසිදු වෙනවා. අය සමහර ආහාර ඔය වැස්සට නිරාවරණය වෙනවා. එතකොට ඒ ආහාර වැසි ජලය නිසා අපිරිසිදු තත්ත්වයට පත් වෙනවා. තමයි පරිසරයේ තියෙන එක එක ක්‍රියාකාරකම් නිසා ආහාර අපිරිසිදු වෙනවා. ඒකට කියනවා පාරිසරික හේතු. මිනිස් ක්‍රියාකාරකම්. අපේ වැඩත් මේකට හේතු නම් මොකද්ද? අපි දැන් ආහාර පුතේ එක එක තැන්වල ප්‍රවාහණය කරනවා. එළවලු ප්‍රවාහණය කරන වෙලාව.
පළතුරු ප්‍රවාහනය කරනවා. ප්‍රවාහනය කරනකොට මොකද වෙන්නේ? ඒවා නිසි ලෙස ප්‍රවාහනය නොකිරීම නිසා අපිරිසුදු වෙනවා. ඒ ලෝලු ගෙනියනකොට ලොරි වල පටවනවා. නේද? ඊට පස්සේ ඒවා ආහාර අර පටවන ගොඩාක් තැලෙනවා. ඊට පස්සේ ඒවා නැවත පාවිච්චියට ගන්න බෑ. ඊට පස්සේ ඒවා දූවිලි තත්ත්ව තියෙනවා. ලොරි වල තියෙන අපිරිසුදුතාවය නිසා. ඊට පස්සේ වෙළඳ සැල් වල තියෙන අපිරිසුදුතාවය නිසා. කුස්සියේ ගත්තොත් කුස්සියේ තියෙන අපිරිසුදුතාවය නිසා. ඒවා අපේ ක්‍රියාකාරකම්. එහෙනම් මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මොකද වෙන්නේ? ආහාර අපිරිසිදු වෙනවා. අපි බලමු දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. 12 වෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ ආහාරවල පිරිසිදු බව ආරක්ෂා කිරීමට අනුගමනය කළ යුතු දේවල් 4ක් ලියන්න. ආහාරවල පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම මොකද කරන්න ඕනේ? අපි දැන් ඒක ඉස්සලා උත්තර ටිකකුත් ලියලා ඉමු. මේක ටිකක් දිග උත්තර දෙන අපි එකින් එක ලියලා කතා කරමු. පළවෙනි එක ලියන්න අපි පළවෙනි තරුව මුළු තැන්ගිය පිරිසිදුව තබා ගැනීම. මොකද පුතේ මුළු තැන්ගිය කියන්නේ? මුළු තැන්ගිය කියන්නේ අපේ නිවසක තියෙන ප්‍රධානම ස්ථානය කුස්සිය. අපේ ආහාර සම්බන්ධ ප්‍රමුඛම තැන තමයි කුස්සිය කියන එක. අපි ආහාර ගෙනලා තියන්නේ උතන. ආහාර සකස් කරන්නේ උතන. සියලුම දේවල් කරන්නේ කුස්සිය. නැත්නම් මුළු තැන්ගිය. එහෙනම් පුතේ අපේ ගෙදරක වඩාත්ම පිරිසිදුව තියෙන්න ඕන තැන තමයි මුළු තැන්ගිය. නැත්නම් ආහාර පිළියෙල කරන ස්ථානය. ඒක ඊටාම පිරිසිදුව තියෙන්න ඕන. ඒකේ තියෙන මේස, පිඟන්, මේසවල් යට, ලිප ඔය හැම තැනක්ම ඊටාම පිරිසිදුව තියෙන්න ඕන. මුළු තැන්ගිය. ඒ කියන්නේ අපිට අපේ කුසට යන ආහාර සකස් කරන තැන. එහෙනම් ආහාර සකස් කරන තැන පිරිසිදු තබා ගැනීම ඉතා වැදගත් වෙනවා ආහාරවල පිරිසිදු බව ආරක්ෂා කරන්න. අපි දෙවෙනි දරුව ලියමු. ආහාර පිළියෙල කරන භාණ්ඩ කරන භාජන පිරිසිදුව තබා ගැනීම. හරි පුතේ. ඒ මොකක්ද ඒ කියන්නේ? ආහාර පිළියෙල කරන පුතේ භාජන තියෙනවා. දැන් අපේ ගෙදර ගත්තොත් එimhe වළං. ඊට පස්සේ ඇතිලි, හැඳි, කෝප වගේ දේවල් තියෙනවා. එහෙනම් මුළු තැන්ගේ වගේම අන්නේ ආහාර පිළියෙල කරන භාජන විතරක් බෑ පුතේ. අපි ආහාර හදන්න තව එක එක දේවල් යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා. හිරමණය, මිරිස් ගල, වංගෙඩිය, ආයතන බ්ලෙන්ඩර් ඔයගේ විවිධ උපකරණ ඒව පවා පුතේ පිරිසුදු තියෙන්න ඕනේ. ඊටාම පිරිසුදු තියෙන්න ඕනේ. එහෙනම් මොකක්ද ඊළඟ එක ආහාර පිළියෙල කරන භාජන අපිට උන තව මේකට මොකක්ද දන්නවද? වෙනත් උපකරණ පවා පිරිසිදුව තියාගන්න ඕනේ. අපි ලියමු ඊළඟ තරුව. ආහාර පිළියෙල කරන අය පිරිසිදුව සිටීම. එතන පුතේ මේ ආහාර පිරිසිදු කරන ස්ථානය හොඳට තිබ්බත්, වාජන හොඳට තිබ්බත්, ආහාර පිළියෙල කරන පුද්ගලයා අපිරිසිදු නම් ඒ කරන දේ වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආහාර පිළියෙල කරන්න අනිවාර්යයෙන්ම ඊටමත් පිරිසිදුව සිටිය යුතුයි. හොඳට කොණ්ඩේ කපලා
නියපොතු හොඳට පිරිසිදු කරගෙන, අත් දෙක හොඳට පිරිසිදු කරගෙන, පිරිසිදු ඇඳුමක් ඇඳලා ඒ සියලුම දේවල් පිරිසිදු තියා ගන්න ඕනේ ආහාර පිළියෙල කරන්න. අපි ඊළඟට ලියමු. ආහාරවල පවිත්‍රතාවය රකින්න ඇඳුම් පැළඳුම් ඇඳුම් ආදිය ඇඳුම් පැළඳුම් ආදිය පාවිච්චි කිරීම. මොකද පුතේ ඒ කියන්නේ? අපි පුතේ මේ යම්කිසි ආහාරයක් පිළිගන්නකොට අපේ ශරීරයේ තියෙන සමහර දේවල් ආහාර වලට වැටෙන්න පුළුවන්. දැන් කොණ්ඩේ කෙස් ගස් වැටෙන්න පුළුවන්. හිසේ තියෙන සමහර අපද්‍රව්‍ය වැටෙන්න පුළුවන්. ඊට පස්සේ අත්වල තියෙන විෂ බීජ ආහාරයට මිශ්‍ර වෙන්න පුළුවන්. අපේ ඇඳුම් වල තියෙන යම්කිසි දුවිලි කොටස් වැටෙන්න පුළුවන් ආහාරයට. ඒක විවිධ දේවල් වෙන්න පුළුවන්. ඒතර අපි අන්න ඒ වගේ දේවල් අපි ආවරණය කරගන්න ඕනේ. හිස ආවරණය කරගන්න පුළුවන්. ඔය ආහාර පිළිකරන හිස් ආවරණ තියෙනවා. ඒවා පළදින්න ඕනේ. දැන් කාලේට පුතේ මුව ආවරණයක් පළද අපි කතා කරන අපේ කටෙන් එක එක විෂ බීජ පිට වෙනවා. කෙල බිඳු වගේ පිට වෙන්න පුළුවන්. මුව ආවරණයක් පළදින්න ඕනේ. ඊට පස්සේ අත් දෙකට ග්ලව්ස් අපි නැත්තම් ඔය අත් ආවරණ පළදින්න ඕනේ. ඊට පස්සේ පුතේ ඒප්‍රන් එකක් පළදින්න ඕනේ. ඒප්‍රන් එකක්. ඒ වගේ පුතේ විවිධ ආහාරයක් සකස් කරනකොට අපේ ශරීරයේ විෂ බීජ ආහාරයට යන්නේ නැති වෙන්න විවිධ ඇඳුම් පැළඳුම් තියෙනවා. අන්න ඒවා අපි පාවිච්චි කරන්න ඕනේ. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු දැන්. හරි පුතේ බලමු ඊළඟ ප්‍රශ්නේ. අපිරිසිදු ආහාර නිසා වැළඳියන්ගේ රෝගාබාධ 7ක් ලියන්න. අපි ලියමු මේ ටික දැන්. උදරාබාධ. උදරාබාධ කියන්නේ මොනවද? බඩේ අමාරුව. උදරාබාධ. තා මොකද්ද? පාචනය. භයානක